අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේකේ බොක්ස් එකේ නම් ඇත්තටම කියන්න දෙයක් නැහැ. මේ වගේ රෙඩ් කලර් එකෙන් Unity කියන එක තියෙනවා. හරිම බරයි. ඒ ඇරෙන්න මෙතන තියෙන Unity වගේ එක. මේක ඉතින් මේ ඩිචයින් එක විතරනේ ඒෂියා එකකින් අපිට අපිට ගොඩක් වෙලා චයිනා බඩු ටිකක් ගන්න හම්බෙන්නේ. right anyway කොහොම හරි හරි මම මේක අන්බොක්ස් කරලා බලනවා. අපිට මුලින් මෙතන තියෙනවා හොඳ ටේප් සෙට් එකක්. ඕකේ. අනික් කාරණේ කියන්න ඕනේ පවර් සප්ලයි එක ඔයා කඩින් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් මේ පවර් සප්ලයි එක එතෙන් ටෙස්ට් කරගන්න. ඔයා විසින් අනිවාර්යෙන් වාහන වලට අයි කරන හැලජන් බල්බ් එකක් අනිවාර්යෙන් අරන් යන්න. ඒක තමයි අනිවාර්යෙන් මම උනත් කරන්නේ ඕනම පවර් සප්ලයි එක ටෙස්ට් කරනකොට. හොඳම සාර්ථකදී ඕකට ඉතින් ඩෝට් ටෙස්ට් එක දාලා ඔච්චරම අහින්න අවශ්‍ය වෙන්නේ නැහැ. රෆ්ලි බැලුවාම අපිට හොඳටම ප්‍රමාණවත්. right මෙන්න මේ විදිහට බොක්ස් එක ඕපන් කරගත්තා. බොහොම කම්පැක්ට් පැකේජ් එකක් එක්ක එන්නේ. හරිම ලස්සනට පැකේජ් කරලා තියෙනවා ඒෂියා එකෙන්. බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන්. මොකද මම මේ ගන්නකොට මේ ඇත්තටම මේක ඔක්කොම එඩිටර් නම් පෙන්නන්න දෙන්නේ. එතකොට මේ කොහොමත් පැකින් අවුලක් කියන්නේ හරි ලස්සනට තියෙනවා මෙතන මේක යම් කිසි විදියක යූසර් මැනුවල් එකක්කුත් නෙමෙයි. හැබැයි ඔක්කොම තියෙන්නේ චයිනා භාෂාවෙන් තමයි තියෙන්නේ. no in english කියන ඔරිජිනල් චයිනාම තමයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. right anyway අපිට මේකේ රූප ටික තමයි බලන්න වෙන්නේ. ඒ හැරෙනකොට අපි බලමු අපිට මොනවද හම්බෙන්නේ කියන එක. මේක ඩුවල් පවර් සප්ලයි එකක් නෙමෙයි. ඩුවල් පවර් සප්ලයි එකක් ගන්න ඕන සාමාන්‍ය ලොකු වත්කමක් තියෙනෝනේ මනුස්සයට. ඒ මේකට යන්න නම් ඉතින් ඒ වෙදි යනවනේ සිග්ලන්ට් එකක් වගේ ගන්න පුළුවන්. සිග්ලන්ට් යන ලක්ෂයක් විතර වෙනවා සාමාන්‍යයෙන් 5 ඇම්පියර් එකක්. මේකත් මේ මෑතකදී අපේ එක්කෙනෙක් ගෙන්නවා. මම පුළුවන් වුණොත් එයාගෙන් ඒක ඉගලවන එකේ රිව් එකක් දාන්න. සිග්ලන්ට් නම් ආය අහන්න දෙයක් නැහැ. ඉතින් අද නැත්තේ. කරන්න බැරි එකක් නෑ ඒ වේ නම්. මොකද ඉතින් මමත් ඒ කාලේ රෙෆරන්ස් ඩිසයින්ස් ඉගෙන ගන්නකොට පවර් සප්ලයි ඩිසයිනින් වලදී ඕවර් ඩාර්ක් කියලා රෙෆරන්ස් පම් බලලා තියෙනවා. right හරි ඒ ටික වැටුණා. මේ බොක්ස් එකේ වෙන මුකුත් නැහැ. මම බොක්ස් එක අයින් කරගන්නවා. wonderful. මෙන්න මේ විදිහට මට මේ හරි බරයි මේක. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. SMPS නෙමෙයි ඔරිජිනල් හොඳ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන එකක් තමයි මම ඔයගලන්ට ඩිරෙක්ට් කරලා තියෙන්නේ. අර බර ගණන් දීලා සමහර වෙලාවට ඔය තියනවනේ තව මම වර්ග දැන් නම් කියන්නේ නැහැ හොඳ නෑ. අතට වැඩකුත් නැව නසු ගෝන් වගේ කම. මොකටද ඔච්චර 20 ගණන් විතර දීලා පවර් සප්ලයි කියන්නේ අහවල් එකට නෑ වැඩන්නේ නෑ. බාන්න මේක නෑ රයිට්. මම දෙන්නම් ගැරන්ටි එක ඔයගලන්ට ඊට පස්සේ. බලන්න සුවඳකුත් තියෙනවා. මාර නීට්මනි හරිම ලස්සන පවර් සප්ලයි එකක්. බානි ස්ටිකර් ක්ලීන් එක බ්‍රෑන්ඩ් එක Unity අහන්න දෙයක් නැහැනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. මේකේ මට කිසිම විදියකින් අඩු කියන්නේ බාල ගතියක් නම් පේන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමුද මේවා කොහොමද තියෙන්නේ කියලා. මම සාමාන්‍යයෙන් බොහොම හොඳ වොලියුම් කන්ට්‍රෝල්ස් වගේ අර දැන් හොට් තමයි තියෙන්නේ. මාර ස්මූත් එකට තියෙනවා. ඉඳ ගානට අපිට ඇඩ්ජස්ට්මන්ට් ටික කරගන්න පුළුවන්. right මෙතන අපිට ප්‍රධාන වශයෙන් බොහොම ස්මූත් on off බටන් එකක් තියෙනවා. මෙතන ලස්සන ඩිස්ප්ලේ එකක් එක්ක වෝල්ටේජ් කරන්ට් කොන්ස්ටන්ට් ඉන්ඩිකේෂන් ටික වගේ දේවල් ටික තියෙනවා. බෑක් සයිඩ් එක බැලුවාම ඒකේ අපිට 220 110 කරන්න ෆැසිලිටි එකක් තියෙනවා. සිලෙක්ටර් එකක් තියෙනවා. අපි 220 එක තියෙනවා. එච්චරයි අපිට විශේෂ තියෙන්නේ. බොහොම ලස්සන ෆෑන් එකක් තියෙනවා. right ඊට පස්සේ අපිට බලමු ටූල්ස් මොනවද අපිට හම්බෙන්නේ කියන එක. ඇඟිල්ලත් අහුණා පොඩ්ඩක්. එච්චරට බලන්න යටපැත්ත තියෙන විදිය. මේ හරිම බයයි. හරි nice. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා මෙතන square type 13 ampere laptop එකක් එකක් usable තියෙනවා. මේක අපිට ටිකක් පොත power cord එකක්. right anyway ඒක අපි පැත්තකින් තියමු. okay හරි අපිට මෙන්න හම්බෙලා තියෙනවා power out එක ගන්න මේ විදියට connector set එකක්. right මේ connector set එක නම් හැබැයි පොඩ්ඩක් sure නැහැ මට. මේකට original connector set එක මේකද කියලා මට පොඩ්ඩක් සැකයි. actually මේකෙන් 5 amps එවන්න පුළුවන්ද කියලා මට දැන් තියෙන ප්‍රශ්නයක්.
හම්බෙලා තියෙන්නේ මේක තමයි. හරි anyway අපි මේක පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිද්ධිය කියන එක. මට හිතෙන්නේ මේකට වෙන එකක් දාවේ කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒසියාගෙන් තමයි අහන්නේ මේක මොකද කියලා. මොකද මේ වගේ ගෝලෙක් තමයි යවලා මේක බයිකලේ මට යන්න වෙලාවක් නැහැ ඇත්තටම. එයා ගන්නකොට එයා ඒක බැලුවද කියලා නම් මම ත්‍රේයට නෝට් කරන්න ගියේ නැහැ. ගෝලයා මෙතන නේ නැත්තම් වීඩියෝ එකක් අහනවා මේ එහෙම එකක් තිබ්බද කියලා. අපි පොඩ්ඩක් බලමු. මට මේක සැකයි මේ ඉන්නේ මේකේ කේබල් එකද කියලා. Google එකේ පොඩ්ඩක් බලන්න මේක යූසර් මැනුවල් එකේ එහෙම එකක් නැහැ ඇත්තටම දාලා. මොනවා හම්බෙනවද කියලා. anyway මම පොඩ්ඩක් එක බලලා ඔයාලන්ට උතන මැසේජ් එකක් දාන්නම් ඒක ගැන මොකක්ද තියෙන්නේ කියලා. අපිට අද මේක චෙක් කරනකොට අපි උනා මේකේ බලමු IMP මම නම් මේ විශ්වාස කරන්නේ නැහැ. ඊට ඩියපන්ද කෝඩ් එකක් හම්බෙන්න ඕනකමක් තියෙනවා. not sure. හරි අපි කමන්නේ අපි ඒක පස්සේ බලමු. right. හරි අපිට දැන් කොහොමද හම්බෙලා තියෙන්නේ? හරි මම ටක් ගාලා මේක පවර් අප් කරලා ඉවරලා අපි බලමු මොනවද අපිට තියෙන්නේ කියලා ඉවරලා. alerts මොනවද තියෙන්නේ, short protections තියෙන ඒව නම් කොම්බෝ ටික තියෙනවා. right. මේ විදිහට on කළාම කරන්ට් තාම මුකුත් නැහැ. right. මෙන්න මේ විදිහට මට බලා ගන්න පුළුවන්. right. හරි. තියෙන්නේ 13 volt මේක තමයි තියෙන්නේ. right. I think fan එක ඔන්න හොඳ හුලම් පාරක් එහෙම තියෙනවා. මොන කූල් කරගන්නත් පුළුවන් වුණා. හරි. warning එකක් මෙතන තියෙනවා. ඒක නම් අපිට මෙතනට අතනු කරන්නේ නැහැ. fuse එක ගැන තමයි warning එක දාලා තියෙන්නේ. ඒක නම් අවුලක් නැහැ. හරි. දැන් මේ ඔයගලන්ට කියලා නෑ ඉස්සර පවර් සප්ලයි එකක් තෝරගන්න ඕන දේවල් මට මේ මේක රිවිව් කරනවත් එක ඒ ටිකත් මම කියලා දාන්න බෑ. ආයේ මොකක්ද ඕක? දැන් මේ පවර් සප්ලයි ගන්නකොට අනිවාර්යෙන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ තමයි ඇම්පියර් රේන්ජ් එකේදී දශම ස්ථාන 3කටවත් අඩුම තරමේ වාගේ ඩෙසිමල් පොයින්ට් 3කටවත් කරන්ට් රේට් එක වැටෙන්න ඕනේ. දැන් බලන්න මේකේ මිනිමම් කරන්ට් රේට් එක මිලි ඇම්පියර් එකක් මට බලන්න පුළුවන්. ඒක හරි වැදගත්. 1 මිලි ඇම්පියර් ඇකියුරසි එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරිද? ඉතින් මෙහෙම දශම ස්ථාන 3කටවත් තියෙනවා තෝරගන්න ඕනේ. ඇත්තටම මම පවර් සප්ලයි එක බලන්නේ ඔය දේවල් තමයි. අඩුම තරමේ දශම ස්ථාන 3කටවත් මිලි ඇම්පියර් එකක්වත් මයින්න පුළුවන්කම තියෙනුනේ. මිලි ඇම්පියර් එකක්වත් කරන්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකත් එක්ක. හරි. anyway වෙන මොකුත් මේකේ බටන් ෆන්ක්ෂන් එකක් නැහැ. වෝල්ටේජ් එක නම් ඇත්තටම දශම ස්ථාන දෙකකට හොඳට ඕම ඇති. ඊට වැඩි ඒවා සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මේකේ අපි ගත්තොත් ඩුවල් සප්ලයි එකක් නැහැ. මේකේ මෙතනින් අපිට පොසිටිව් සප්ලයි එකක් ගන්න පුළුවන්. ඒකට රෙෆරන්ස් පොයින්ට් එක වෙන 0 වෝල්ටේජ් එක මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ බොඩි ග්‍රවුන්ඩ් එක. ඇත්තටම මේක ගොඩක් වෙලාවට අර්ත් කනෙක්ෂන් එකත් එක්ක ඇති. අපි ඒක බලමු කොහොමද ඒක තියෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් මේ කොටස ඩිරෙක්ට් අර්ත් එකක් දියා කියලා ඉෂුව එකක් නැහැ. ඒ විදිහ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක සාමාන්‍ය විදියට අපිට බලා ගන්න හම්බෙනවා මේ අර වයර් කනෙක්ට් කරන්න ගන්න අපි මේ බයින්ඩින් පෝස්ට් එකක් විදියට මේ කොටස හම්බෙලා තියෙනවා. බයින්ඩින් පෝස්ට් එකත් සම්පූර්ණයෙන් අපිට ගලලා ඉවත් කරන්නත් අවශ්‍ය නැහැ. මෙතනට ඕන විදිහට වයර් එකක් දාලා අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. right. okay. ෆෑන් එක ඔෆ් වෙන්නේ නැහැ. ඒකට නම් මම ඉච්චර කැමති නැහැ. මොකද හේතුව මේ ෆෑන් එක ඔෆ් වුණා නම් හොඳයි. සාමාන්‍ය වෙලාවල් වලට මොකද අතරම හරි නොයිසි. දැන් මම මෙතන වැඩ කරනකොට මේ පවර් සප්ලයි එක මම පැත්තට දාගෙන හරි සද්දයි ෆෑන් එක ටිකක් සද්දයි. ඒ කියන්නේ අනේ මන්ද ඒක සාමාන්‍ය මෙහෙම දැන් මම මෙතන වෝල්ටේජ් එකක් දාලා අඩුම තරමේ මේකේ කරන්ට් ලෝඩ් එකක් නැති වෙලාවකට හරිනම් මේක ඕෆ් වෙලා තියෙන්නේ ඕනේ ෆෑන් එක. ඔයගලන්ට ඕන නම් එහෙම මොකක් හරි ෆන්ක්ෂන් එකක් ඕන නම් ඇඩ් කරගන්න. මම හිතුවා මේකේ ටෙම්පරේචර් එක ඔටෝමැටික් වෙනකොට මේ හීට් සින්ක් වල ෆෑන් එක ඔන්නේ නැති කියලා පටන් ගත්තලා ඉතින් මේක පොඩ්ඩක් යනවා. හරි ඕවරෝල් අපි බලමුකෝ මේකේ ක්වොලිටි එක කොහොමද කියන එක. ඒ එක පැත්තක දාලා ඉවරලා. හරි මම වැඩි වෙලා ගන්නේ නැහැ. අපි බලමු
ඉස්සෙල්ලා මේක ලෝඩ් කරලා ඉවරලා ඇත්තටම ඔය කියන පවර් එකක් ගන්න පුළුවන්ද කියලා. දැන් මේකේ ඇම්පියර් 5ක් වෝල්ට් 30ක් වෙනකම් ගන්න පුළුවන් කියලා තියෙනවනේ. ඒතකොට වොට් 150ක පවර් එකක් ගන්න ඕනේ. දැන් අද මම ගා වොට් 150ක තරම් නම් ඇත්තටම නැහැ. ඒ වෙනුවට මම මෙතෙන්දි පාවිච්චි කරන්නම් 24 වෝල්ට් බල්බ් එකකුත් 12 වෝල්ට් බල්බ් එකකුත් අපි බලමු ඇම්පියර්ස් කොහොමද ලෝඩ් වෙන්නේ කියන එක මේකේ බලන්න. රයිට්. හරි. මම මේ සෙටින්ග්ස් ටික හදාගන්න මම මේ විදිහට ගන්නම්. ඉස්සෙල්ලාම අපි ගමු 12 වෝල්ට් බල්බ් එක අරන් බලමු. රයිට්. මේ විදිහට ගත්තා. මේක එකක තියෙනවා අපිට සමහරක් විට මේ දෙකම ලෝඩ් කරලා බලමු. මේකේ 100 watt 90 watt කියලා තියෙන්නේ. අපි බලමු දෙකම කනෙක්ට් කරාට පස්සේ කොහොමද කියන එක. මෙතන නම් මම හිතන්නේ සාමාන්‍ය විදියට කනෙක්ෂන් එකක් ඇති. ඉස්සෙල්ලා මම මේකෙදි මේක අපිට බලා ගන්න පුළුවන් කෝරස් එක සහ වයින් එක විදියට. එතකොට මේ කෝරස් එකේදී ඇත්තටම වෙන්නේ වෝල්ටේජ් එක ටිකක් යහමින් අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඩෙසිමල් පොයින්ට්ස් වලට අදාළව. මේක ඊළඟට ට්‍රාන්ස්ෆෝමර් එකේ අපි මේකේ වෝල්ටේජ් ඇඩ්ජස්ට්මන්ට් කරනකොට කරන්ට් පැනල් එක අනිවාර්යෙන් පොඩ්ඩක් වැඩි කරලා තියාගන්න. මොකද නැත්තම් මේකේ වෝල්ටේජ් හැදෙන්නේ නැහැ. සාමාන්‍ය පවර් සප්ලයි ඩිසයින් තියරි එකක් ඒක එහෙම තියෙන්න ඕනේ. නැත්තම් ඇත්තටම ගන්න බෑ. මොකද මේ ඉඳ පොඩ්ඩක් කරන්ට් පැනල් එක චුට්ටක් වැඩි අගයකට ගෙනාවොත් තමයි ඔයාලට ඉස්සර මේකේ වෝල්ටේජ් එක ගන්න පුළුවන්. මේ නින්ද මේ කෝරස් එකකින් කරන්ට් පැනල් එකේ මේක ඔක්කොම බිඳුවර කරකවන්න එපා. මේ දෙකම බිඳුවර කරකවම මේ කවදාවත් මෙහෙම තියෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් මේක වැඩි කරලා තියාගන්න ඕනේ. ඒක ඇත්තටම මේකේ ඇත්තටම මේ ෆන්ක්ෂන් එකක් නැහැ අපිට මෙහෙම සිලෙක්ට් කරලා බලන්න පුළුවන් වුණා නම් දැන් මොන මොඩ් එකකටද මේක යන්නේ කියන එක. ඇත්තටම මේක ෂෝට් ප්‍රොටෙක්ෂන් වටනොත් කෝස් කියන්නේ මේ කරන්ට් කොන්ස්ටන්ට් කරන්ට් බෑන්ඩ් එකට තමයි ඔටෝමැටිකලි ට්‍රාන්ස්ෆර් වෙන්නේ. රයිට්. අපි ඉස්සෙල්ලා බලමු ෂෝට් ප්‍රොටෙක්ෂන් එක කොහොමද බස් මෝඩ් එකක් තියනවද කියන එක බලන්න ඕනේ. ඒක කොයිතරම් ක්වොලිටිද කියලා බලන්න. මම මේ විදිහට කනෙක්ට් කරලා ඉවරලා ෂෝට් කරලා බලන්න. ට්‍රිපින් ෆන්ක්ෂන් එකක් යනවා. ෂෝට් කළාම කොන්ස්ටන්ට් කරන්ට් මෝඩ් එකට වැටෙනවා බලා ගන්න පුළුවන්. ඒ රණ මේකේ කිසිම බස් එකක් නම් ඇත්තටම පේන්නේ නැහැ වගේ. රයිට්. හරි අපි ඒකත් පොඩ්ඩක් බලමු. මේක අපිට හම්බෙලා තියෙන විදිහ ඒකේ ඩිසයින් එක. ඊට පස්සේ මේවා කිසිම ප්‍රෙස් කරන්න පුළුවන් රොටරි එන්කෝඩර්ස් වගේ මොඩල් එකකුත් නෙමෙයි. මේක වෙන කිසිම බටන් එකක් හෝ වෙන මොකුත් ෆීචර් එකක් ඇත්තෙත් නැහැ. රයිට්. හරි. මම ඉස්සෙල්ලාම මේකේ වෝල්ටේජ් එක 0 දාලා ඉවරලා මම මේ බල්බ් එක කනෙක්ට් කරන්නම්. අපි කරන්ට් එක ඕනනම් දාගමු 5 amps වලටම දාගමු. කෝරස් එකෙන් කරන්නේ මම කිව්වේ ටිකක් වැඩි ඉක්මනට වගේ මේකෙන් සාමාන්‍යයෙන් මේ පැත්තේ තියෙන අපි කියන්නේ මේ මේ ඩෙසිමල් පොයින්ට් එකෙන් දකුණත් පැත්තේ තියෙන ඉලක්කම් විදිහට 1 2 වගේ එහෙම යන්න පුළුවන්. ෆයින් එකෙන් තමයි පොඩ්ඩක් අර අතරමැදි ප්‍රමාණය කරගවන්නේ. ඒ කියන්නේ මේ දශම ස්ථාන අතර පොඩ්ඩක් තියෙන ප්‍රමාණය කරකවන්න පුළුවන්. දැන් අපි මේකේ හැටියට බැලුවොත් මම මේක ඉස්සෙල්ලා දාගන්නම් හුනින්න මම ඉස්සෙල්ලා දාන්නම් මේක 5 වෝල්ට් වලට. හරිද? දැන් මේ 5 වෝල්ට් ගන්න ගියාට පස්සේ මොවාරින් කරකවල ගනලා රයිට් මොයි ගන්න 5 ගේන්න බලමු. try එකක් දෙමු 5 වලට ගේන්න මේ 5 එක කරලා හරි. රයිට් පොඩක් තියෙනවා. හරි. දැන් මෙතනින් එහාට 5 ගාන්ට ගන්න ඕන නම් අපිට ෆයින් එකෙන් පුළුවන් ටික ඇඩ්ජස්ට් කරලා ඉවරලා 5 වෝල්ට් වලට ගේන්න. right ඔය විදිහට 5 වෝල්ට් වලට ගේන්න පුළුවන්. කරන්ට් පැනල් එක ඔයාලට කැමති විදිහකට උඩරිමට කරකෝල එක තියාගන්න පුළුවන්. දැන් 5 වෝල්ට් වලදී ෂෝට් කළාම අපිට ෆුල් කරන්ට් එක 5 amps වලට අදිනවා බලා ගන්න පුළුවන්. මේක ෂෝට් වෙද්දී ඇත්තටම මේ ඔයගොල්ලන්ට පේනවා ප්‍රොටෙක්ෂන් එකක් එතෙන්දී නම් ඇක්ටිවේට් වෙන්නේ නැහැ. සමහරක් විට ෆුල් කරන්ට් එක කරකවල තියෙන හින්දා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම තියෙන්න ඕනේ ප්‍රොටෙක්ෂන් පාර්ට් එකක් ඒකදී. ඇත්තටම රෙසිස්ටන්ස් එක ට්‍රැක් කරන කෙනෙක් නම් ඇත්තටම මේ ප්‍රශ්නේදී එයා බාර ගන්න නැහැ කියන එක. හරි. වයර් දෙක අපි ෂෝට් කරන් හිටියොත් ටික වෙලාවක් බලමු වයර් මොකද වෙන්නේ කියලා. වයර් වලින් කියන්න ලොකු රස්නයක් නැහැ. එහෙම වක්තිමක් නැහැ. අපි බලමු කොහොමද ටිකක් පොඩි වෝල්ටේජ් එකක් දාන එක. දැන් මේ
මේකෙදී මේ ෂෝට් කරනකොට මම දැක්ක දේ මේ ගානේ පවර් සප්ලයි එකේ ෆෑන් එක මොකක් හරි ඒ වගේ ඉන්නේ වෙන ට්‍රාන්ස්ෆෝමර් වයිබ්‍රේෂන් වගේ ඒ මේක අපිට තාම මම එහෙම ඇහුන්නේ නැහැ අතට. ඒක හරි ෂෝ. මේ පැත්තෙන් බලුවට පස්සේ හරි. අපි ඉස්සෙල්ලා බල්බ් එකක් කනෙක්ට් කරලා බලමු. ප්‍රොපර්ටි අලුත් හින්දා ටිකක් හරි අමාරුයි ලිස්සනවා. ඕකේ. ටිකක් කරදරයි. අපි මේක පොඩ්ඩක් එළියට ගමු නේද? නැත්නම් අපිට රෙඩි කරගන්න නෑ. right. right. මේ විදිහට දැන් මම 5 වෝල්ට් වලට දාලා තියෙන අපි 12 වෝල්ට් බල්බ් එක තමයි මුලින් ගත්තේ. right මේක 12 නේද? ඔව් මේක 12 වෝල්ට් බල්බ් එක 100 වෝල්ට් බල්බ් එක. අපි මේ කොලේ නියම තියාගමු. මේකේ මේන් ලැම්ප් එක මම හිතන්නේ මේක. හරි. right. දැන්ටත් 5 වෝල්ට් වලින් 3.69 amps අදිනවා. වඩා හොඳයි ඒක. අපි වෝල්ටේජ් එකට වැඩි කරලා බලමු. අන්න දැන් ට්‍රාන්ස්ෆෝර්ම එක ස්විච් වුණා. ඒක සාමාන්‍ය මේ ගොඩක් වෙලාවට බලන්න පුළුවන් දෙයක් ට්‍රාන්ස්ෆෝර්ම එක ස්විච් වෙන එක. right. okay. 5 amps දැන් ඇත්තටම පැනලා තියෙන වෝල්ටේජ් එක ඩවුන් වෙලා තියෙන. ඒක කොහොමද වෙන්න ඕන එකක් නේද? right. එතකොට දැන් ඔන්න දැන් තියෙන එකම කේස් එක තමයි මේ එකම කේස් එක තමයි බල්බ් එකේ වොට් 100ක් පවර් එක තියෙනවා. එතකොට වොට් 100 කියලා කියන්නේ අපි වොට් 100 කියන එක 5 amps වලින් බෙදුවොත් එහෙම අපිට වෝල්ටේජ් එක මැක්සිමම් ගන්න පුළුවන් වෝල්ට් 20කට විතර ප්‍රමාණයක් කියන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මෙතෙන්දී 12 වෝල්ට් වලට යන කලින් කරන්ට් එක ඩ්‍රෝ කරලා දිනනවා. right. දැන් ටර්මිනල් පොඩ්ඩක් විතර හීට් වෙනවා. මේ ටර්මිනල් එක පොඩ්ඩක් හීට් වෙනවා. මේ වයර් එක මේ කොටස තරමක් විතර සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් වගේ ප්‍රමාණයකට රත් වෙලා තිනවා. මේකේ ගත්තොත් එහෙම මේක කොහොමද චුට්ටක් විතර හීට් වෙනවා. ඒකත් ඒ ගානට වගේ තමයි. overall. right. අපි බැලුවොත් එහෙම මේ පොයින්ට් එකත් එක්ක right. ඒත් අපිට 8 point ගානක් එක්ක බලන්න පුළුවන් 5 amps යනවා. දැන් අපි මෙතන ගත්තොත් අපි ඇත්තටම පේන දේ වෝල්ට් මේ බල්බ් අලුත් වෙන සාමාන්‍ය දුක් දාන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් දැන් මෙතන ගත්තොත් වෝල්ට් 50ක පවර් එකක් මේක හරහා ඇවිල්ලා තියෙනවා. හැබැයි මේට වැඩිය පවර් එකක් මේකෙන් ගන්න පුළුවන් උනත් කරන්ට් එක ලිමිට් හන්ද මං හිතන්නේ ඊට වැඩිය ගන්නවා කියන එක අමාරුයි. ඒකයි මේක රීච් කරන්න බැරි. මොකද සාමාන්‍යයෙන් එතන වොට් 100ක් කියලා කියන්නේ වොට් 100 12න් බෙදුවොත් එහෙම ඇම්පියර් 5ට වඩා යනවා. වෝල්ටේජ් එක අඩු හැන්දා. ඉතින් මට හිතෙන්නේ නම් දැන්ට පවර් සප්ලයි එකේ කිසිම අවුලක් ඇත්තේ නැහැ. ඒක ගැන කතා කරනකොට දැන් කන්ටිනියස් අපි 5 ඇම්පියර් එකෙන් ලෝඩ් වෙනවා. මේ වයර් සාමාන්‍ය ලිමිට් හීට් සෙන්ටිග්‍රේඩ් අංශක 45කට විතර දැන් ප්‍රශ්නේ. මේවා නම් තාම 35ක වගේ ප්‍රමාණයක්. මේ ටර්මිනල් එක ගත්තොත් පොඩ්ඩක්වත් රත් වෙන්නේ නැහැ. හොඳයි. මේකට ඔයගලන්ට රබර් සිලිකන් වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් වයර් එකක් දාගන්න පුළුවන්. ඒක ඒ විදිහ තමයි බලාගන්න තියෙන්නේ. කරන්ට් එක අපිට ඕන 1 ampere උනත් මේක යවන්න පුළුවන්. ඒව ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. හරි.
කෝස් එකකින් දැන් අපරිම කෝස් එකකින් ඇදස් වෙලා තියෙන්නේ right හරි දැන් මේ කොහොමත් මේක මේ වෝල්ටේජ් එක මේ එක තැන තියෙන ටික සාමාන්‍ය දෙයක් ඒක මොකද කොන්ස්ටන්ට් කරන්ට් එකකට විතරක් නෙමෙයි යන්නේ right හරි ඒක ඒ විදිහ හොඳයි ඊට පස්සේ අපි බලමු 24 වෝල්ට් බල්බ් එකක් දාලා ඉවරලා මේක නම් හැබැයි ලෝඩ් කරගන්න පවර් සප්ලයි එක කේපබිලිටි වෙන්න ඕනේ මොකද අපි 100 වොට් 24 වෝල්ට් බල්බ් එකක් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වොට් 124 පහින් වැඩි කරන 120ක පවර් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. මේක 150ක් දක්වා ගන්න පුළුවන් එකක් කියන එක තියෙන්නේ. අපි බලමු වැඩ ටික කොහොමද වෙන්නේ කියන එක. මේකෙදිත් අපි කොමන් බල්බ් එක හොයා ගන්න ඕනේ. අපි බලමුකෝ දීලා මොකද වෙන්නේ කියලා. right ඔන්න දැන් මම වෝල්ටේජ් එක වැඩි කරනවා. කරන්ට් එක මම 1 ampere තියාගෙන ඉන්නේ තාමත්. කරන්ට් එක ඔයගලන්ට පේන්නේ නැති කරන්ට් එක කොහොමද වෙනස් වෙන්නේ ඒකේ ගානට මල්ලන් ඉන්නවා. වැඩි කරනවා තව. right දැන් අපිට කරන්ට් පැනල් එක වැඩි ගන්න වෙනවා නැත්නම් මේක ගන්න බෑ. right ඔය ඉන්නේ. very good okay වෝල්ට් 31කට 1 ampere එනවා දැන් වෝල්ට් 31 ගියත් okay 24 තමයි තිබ්බේ okay යා මම දැන් හිතන්නේ මුළු මේකම කරකවල තියෙනවා 31 volt 1.975 amps okay අපි බලමු right මේකේ අපි මේකට මාරු කරලා බලමු දැන් කොහොමද තත්ත්වය කියලා right දැන් ampere 2.5 එක 24 volt එළියක් එන්නේ current panel එක මම maximum කරකවලා තියෙන්නේ right bulb එක නම් බොහොමත්ම දීප්තියෙන් පත් වෙනවා හැබැයි current එක අදින ප්‍රමාණය නම් panel එකේ display වෙන ගාන ටිකක් අඩු වගේක් තියෙන්නේ බල්බ් එක හැබැයි මම දකින්නෙත් නෑ බල්බ් එක අන්බ්‍රෑන්ඩඩ් කියලා ඉතින් එහෙමත් නෑ සාමාන්‍ය මම විකල් වලට ගන්න එකක් අරගත්තේ මොකද මැක්සිමම් පවර් එක ගන්න බැරි right ඒක බලමු මේකත් එක්ක සම්බන්ධ කරලා කොහොමද ඒ කියන පවර් එක right it similar question ඒත් ඒ පවර් එකම තමයි deliver වෙන්නේ බල්බ් එක බර්න් වෙන්න පටන් ගන්නවා මේ කොලේ බර්න් වෙන්න පටන් ගන්නවා right ආක් වෙනවා ඒවත් එක්ක right කොලේ බර්න් වෙන්න පටන් ගන්නවා නැත්නම් අපිට කොලේ ප්‍රශ්නයක් වෙනවා හරි මම දැන් මල්ටිමීටර් එක ගෙනහලා තියෙන්නේ අපි ලූප් එකට දීලා බලමු මේකේ වෝල්ටේජ් කොහොමද කියන එක දැන් මට ලොකුවටම මෙතන තියෙන ප්‍රශ්නේ බලාපොරොත්තු වුණු ගානට අවුට්පුට් එකක් එන්නේ නැහැ ඒකට යම්කිසි ඉෂුව එකක් තියෙන ඕනේ සාමාන්‍යයෙන් මේක රත් වෙන හන්දා මට හිතෙනවා මේ කේබල් වල ලොස් එකක් ඇති ඇත්තටම කියන එක ඒකත් බලපාන්න නැති කියලා හිතුණා ඒක හොයාගන්නත් ඕනේ right ඒකට මම මේ විදිය දෙයක් කරන්නම් මේකේ අපිට මේ වගේ වැඩක් කරන්න පුළුවන් මම මේ කේබල් එක පොඩ්ඩක් ලූස් කරලා
මේ විදිහට සෙට් කරලා ඉවරලා අපි ඉස්සර බලමු මේකේ පෙනෙන වෝල්ටේජ් එකයි ඒකයි හරියට මේකේ පෙන්නනවද කියන එක බලන්න හදන්නේ. මේකට ගහන්න පුළුවන් කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මේක ඇප්ලයි කරලා වෝල්ටේජ් එක අපි 24ට තියලා බලමු. හරි. ගාඩ් වයිස් බලමු. මම බලමු මේකේ වෝල්ට් මීටර් එකේ පෙනෙන එක හරියද කියලා ඉස්සෙල්ලාම බලමු. 24.3 වෝල්ට්. 24.3 වෝල්ට් එන්නේ මේකේ පෙනෙන 24.24 වගේ තමයි යන්නේ. ඕකේ. අපි බලමු මෙතනට කොච්චරක් එනවද කියලා. ආක් වුණාට පස්සේ ෂෝක්. 23. මෙතන පෙන්නනවා 23.85 වෝල්ට් එකක් පෙන්නනවා. එතකොට ටෝටල් ඩ්‍රොප් එක කේබල් එකක තියෙනවා වෝල්ට් දශම සාමාන්‍යයෙන් වෝල්ට් දශම 1.5 වගේ වෝල්ට් දශම 2ක් වගේ වෝල්ට් දශම 2ක් වගේ ඩ්‍රොප් එකක් තියෙනවා. ටෝටල් ඩ්‍රොප් එක එතකොට දශම 4ක ඩ්‍රොප් එකක් තියෙනවා ඊක්වල් වෙන්න ඕනේ ඊක්වල් වෙන්න ඕනේ. මොකද 8යි 4යි 12යි කියන්නේ මෙතන වැලියු එක එනවනේ. රයිට්. දශම 4ක ඩ්‍රොප් එකක් තියෙනවා සම්පූර්ණ කරන්ට් එක ඇම්පියර් 2.5ක් කියලා ගත්තොත් හරිද? එතනදී පවර් එක යම්කිසි ප්‍රමාණයක් මෙතනින් ගිහිල්ලා තියෙන එක කොහොමත් අපිට පේන්න තියෙන දේ. right accuracy ගැන නම් මම පොඩ්ඩක් විතර දැන්ට පොඩ් ඩවුට් එකක් තියෙනවා. හරි. කරන්ට් එක ලෝඩ් කරන්න දැන් 5 amps හදන එක තමයි වැඩි. right. දැන් මේ 5 amps හදන කතන්දරය ගැන කතා කරනකොට මේ 24 volt 5 ampere කියන්නේ watt 120ක පවර් එකක්නේ. මගේ බල්බ් එක watt 100ක් තියෙනවා. එතකොට අපි watt 100 කියන එක 24න් බෙදලා බැලුවොත් අපිට එන වැලියු එක කැල්කියුලේට් කළොත් එහෙම එතකොට එන්නේ 5න් බෙදුවොත් එහෙම 4යි 4 ගාණක් එන්න ඕනේ. නමුත් ඒක මෙතෙන්ට ඩිලිවර් වෙන්නේ නැහැ වගේ තත්ත්වයක් අපිට දැන්ට පේනවා. දැන් ඊළඟට මම චෙක් කරන්න හදන්නේ මේ කරන්ට් මීටරේ පෙනෙන කරන්ට් පැනල් එකේ පෙනෙන වැලියු එක ඇත්තටම මේ පෙනෙන වැලියු එකත් එක්ක සමානයිද කියන එක තමයි ඊළඟට බලන්න හදන්නේ. හැබැයි මේක ඒගොල්ලන්ගේ කේබල් එකක් වුණා නම් ඒගොල්ලන්ට මේක කැලිබ්‍රේට් කරන්න පුළුවන්කම තිබුණා. නැත්නම් මම ගාව තියෙන ටිකක් හොඳ කේබල් එකක් ගහලා බලන්න ඕනේ. දැන් ඊළඟට එහෙනම් ඔය කරන්ට් ඩ්‍රොප් එකක් තියෙන්නේ නැති වෙයිද කියලා මේක දීලා තියෙන කේබල් එක තමයි මම ඉස්සෙල්ලම අරගෙන කතා කරන්න ගියේ. right. අපි බලමු කරන්ට් එක මෙෂර් කරලා ඉවරලා ඔය කියන කරන්ට් එක මේක දිගේ යනවද කියලා. කරන්ට් පැනල් එක කොහොමද බලමු. ඒකත් ඇකියුරසි අඩු වෙලාද බලමු. right. 2.37 right. 2.373 කියලා තියෙන්නේ. right. much more equal. හරි ලකින් යනවා වැඩි වෙන. ඒක අවුල් නැහැ. ෆ්ලූක් එකේදී අපිට හරියම එක පෙන්නනවා. හරි ඒක හරි. හරි
පොඩක් වීඩියෝ කරප් කරන්න වුණා දැන් ටිකට කලින් සිද්ධ වෙච්ච ටිකට කලින්කට ඔයගලට වීඩියෝ එක පේනකොට නම් ටිකට කලින් නෙමෙයි ඕක සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක මට වෙලා තියෙන මෙන්න මේ වගේ තත්ත්වයක් ඇත්තටම මේ අපි දැන් දැක්කා මේක ලෝඩ් කරනකොට මේකෙන් අපිට පවර් ඩිලිවර් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම සැක කරන්න තියෙන්නේ මේ වෙලාවේ මේ පවර් සප්ලයි එක සැක කරනවට වඩා සැක කරන්න හිතෙන්නේ මේ බල්බ් ටික ගැන තමයි. ඉතින් මම කඩින් ආයගත්ත කඩිටම ගිහිල්ලා මේ බල්බ් ටික මාරු කළා. 12 වෝල්ට් එක නම් මාරු කරේ නැහැ. ඒක මට නෝමල් ඕක හින්දා මේක දැන් කලින් 24 ඔයගලන්ට බලපු එක බල්බ් එකේ ගාන රුපියල් 475 450 ගානේ ගත්තේ. මේක පස්සේ මං ගෙනාවේ මේක ඔයගලන්ට පේන ඇති මේක ගහලා දෙනවා මේඩ් ඉන් ජපාන් කියලා. මේක 1100ක් විතරන බල්බ් එකක්. මගේ කලින් තිබ්බ 24 වෝල්ට් බල්බ් එක තමයි මේ තියෙන්නේ. මේක බර්න් වෙලා නැත්නම් අලුත් එකක් ගෙනාවේ මේ වැඩේ කරගන්න. ඉතින් මේක නම් ඒක වස්තුව හොඳට තිබ්බා. ඔයගලන්ට පරණ වීඩියෝස් වලත් මතකත් ඇති. කොහොම හරි මේ තියෙන ගෙදර තිබ්බ තව හොඳ 12 වෝල්ට් එකක්. කොහොම හරි ඊට පස්සේ දැන් මේ ඒ ලෝඩ් කළාට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් මේ දැන් අලුතෙන් දාපු බල්බ් එක මේ පැත්තේ තියෙන මේක සම්බන්ධ කරලා නැහැ. සහ මේ තියෙන්නේ මම මේ ඔයගලන්ට වීඩියෝ එකට කතා කරේ නැහැ. මේ තියෙන්නේ මම ඒ දවස්වල පවර් සප්ලයි ඩිසයිනින් කරනකොට හදපු බ්‍රෑන්ඩඩ් රබර් සිලිකන් වයර් වලින් හදපු බ්‍රෑන්ඩඩ් පවර් කනෙක්ටර් මේ පවර් කේබල්ස් රයිට්. ඇත්තටම මේවා තනිකර ෆුල් කොපර් ඇම්පියර් සාමාන්‍යයෙන් 30ක් වගේ වුණත් මේක දිගේ යවන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඇතුලේ තනිකර DC වලටම හදපු මාරම ෆ්ලෙක්සිබල්. හරි කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තට ගොඩක් ක්වොලිටි කේබල්ස් වගේ මේ මම ගාව දින වැඩවලට ගන්න කේබල් එකක්. ඉතින් ඒක මම මෙතන මම පවර් සප්ලයි කනෙක්ට් කරලා තිනවා. අපි පොඩ්ඩක් බලමු 24 වෝල්ට් වලදී මොකද වෙන්නේ කියන එක. රයිට් මම කරන්ට් පැනල් එක ඉස්සෙල්ලාම වැඩි කරලා ඉන්නම් අපිට ඕක 아무තු දෙයක් නැති නිසා වෝල්ටේජ් එක වැඩි කරලා පෙන්නන්නම්. රයිට් මේ තියෙන 24 වෝල්ට් වලට ඔන්න දැන් 24 වෝල්ට් ගෙනත් තිනවා. 24 වෝල්ට් වලදී ආසන්න වශයෙන් අපිට තියෙන වෝල්ටේජ් එක 24 වෝල්ට් වලදී 2.159 amps අදිනවා කියලා තියෙනවා ඒ channel එකට. අපි අනිත් channel එක බැලුවොත් එහෙම ඒකට අදිනවා කියලා තියෙනවා 2.988 amps කරන්ට් එක. ඔයගොල්ලන්ට පේන වෝල්ටේජ් එක නම් ඇත්තටම දැනෙන්නවත් වෙලාවක් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේන කරන්ට් පැනල් එකේ නේද? අපි කොච්චර වයර් කනෙක්ට්ස් කළත් මෙතන වෝල්ටේජ් එක නම් පල්ලෙහාට නැහැ. මොකද ඒ කරන්ට් රෙගියුලේෂන් එක හොඳ වේගෙන් කෙරගෙන යන හින්දා ඒ දේ තියෙනවා. ඉතින් ඕවරෝල් එතකොට අපි ආසන්න වශයෙන් ගත්තොත් එහෙම දැන් මේ කේබල්ස් වල නම් කිසිසේත්ම ලොස් එකක් තියෙන්න බෑ. මොකද ගොඩක්ම හොඳ 30 amps විතර වන්න පුළුවන් බොහොම හොඳම වර්ගයේ කේබල්ස් මේ මම හදලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ගැටලුවක් එන්නේ නැහැ. රයිට් ඉතින් ඕවරෝල් කොහොම හරි දැන් තියෙන ප්‍රශ්නේ මේ අපිට මේකෙන් 5 amps වලට අදින්න බෑ. මට පුළුවන් වෝල්ටේජ් එක වැඩි කරන්න පමණයි. එතකොට කරන්ට් එක කොහොමද ඩිලිවර් වෙනවා. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න විදිහක් නැහැ. බල්බ් එකට හානි කරන නිසා ඒ ක්‍රමයට යනවා කියන එක තේරුමක් තියෙන වැඩක් නෙවෙන නිසා. රයිට් ඉතින් මම මේ විදිහට කරනවා. මයිගාව තිබ්බ මේ පරණ බල්බ් එකත් මම මේකට ඇටච් කරලා පැරලල් කරලා ඉවර වෙලා ඔයගලන්ට කරලා පෙන්නන්න. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් කොහොමද කරන්ට් එක අදින්නේ කියන එක. රයිට් මම මේ විදිහට මේක කනෙක්ට් කරගන්නවා. හරි දැන් බල්බ් දෙකම පත් වෙනකොට මේක පේනවත් දන්නේ නැහැ. හරි දැන් ඔන්න බලන්න මේක කරන්ට් ඩිලිවරි එක කොහොමද කියන එක. රයිට් කැමරාවකට පේනවා ඇති කියලා හිතනවා. දැන්ටම පටන් ගන්නකොට 5 amps ඇදලා තියෙන්නේ. රයිට් දැන් 18.16 යනවා වෝල්ට් 18 දී 5 amps යනවා කියන එක අපිට පේනවා. දැන් මම මේ විදිහට මාරු කරොත් $19.99 volts 20 volts වලදී 5.4 amps අදිනවා කියලා තියෙනවා. ඊට පස්සේ මම මේක රැන්ඩම් එක මාරු කරොත්
ඔකට ස්පෝස් කර රයිට් දැන් සෙටල් එක හැරින්මන්ට් එක අදලා තියෙන්නේ හරි මේ වෙන කිසි මුකුත් අරවැය වෙන කනෙක්ට් කරලා නැහැ ඔයගොල්ලන්ට පේනවා ඇති හරිද අට බෝඩ් කරලා වැඩක් නැහැ ඇත්තටම මම කරන්ට් පැනල් එක වැඩි කරන්නම් කරන්ට් පැනල් එක උඩින්ම තියන්න හරිද රයිට් මම ඔන්න වෝල්ටේජ් එක වැඩි කරගෙන යනවා net volt 20 පැන්නා 21යි 22යි 23යි 24යි 24 මාරක් යනවා ලොසුත් ඔක්කොම ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා 5.23 amps අදිනවා හරිද එතකොට සතුටුයි ඇත්තටම Unity power supply කරදරයක් නැතුව 24 volts වලදී අපිට 5 amps ගන්න පුළුවන් කියන එක right හරි අපි තව ටිකක් ඕනනම් try එකක් දෙමු 26යි ඒත් current එක 5 amps යනවා right 26 තමයි අපිට දැනට ගන්න වෙන්නේ ඒත් අපිට කරන්ට් පැනල් එක නම් වෙනස් වෙන්නේ නැහැ ඕන නම් මට කරන්ට් පැනල් එක මෙතනින් කන්ට්‍රෝල් කරලා ගානට 5 amps වලට ඕන නම් ගන්න පුළුවන් 5 adjustment එක චුට්ටක් වෙනස් කරන්න වෙනවා right දැන් constant current mode එකේ දුවන්නේ right right nearly 5 amps අදිනවා 5 amps උදනම් මේ සම්පූර්ණ සිස්ටම් එකට 22.64 volts ඩිලිවර් වෙනවා කියලා අපිට කොහොමද කරන්ට් එක ඕන නම් මේ විදිහට පුෂ් කාලා වැඩි කරන්න පුළුවන් වෝල්ටේජ් එක කොහොමද යනවා ඉතින් ගන්න පවර් සප්ලයි එක තාම නම් කිසිම හිට් එකක් නැහැ දැන් ලෝඩ් වීගෙන එක දිගට දුවනවා අපිට කියන්නේ කිසිම ඉෂුව එකක් පේන්නේ නැහැ පවර් සප්ලයි එක තාමත් හොඳට දුවනවා මැක්සිමම් මට 26 වෝල්ට් නේද යන්න පුළුවන් උනේ මැක්සිමම් 26 වෝල්ට් වගේ තමයි යවන්න පුළුවන් උනේ දුන් දාන එක ගණන් ගන්න එපා කොහොමත් මේ මෙතන තියෙන එක එක බල්බ් එක එක ඒවා ගෑවිලා තියෙන හැඩ පෙන්ට තීර කරලා ඒවා තමයි බලා ගන්න තියෙන්නේ වයර්ස් මේ වයර් නම් 30ටත් වෙන ඉන්ඩිකේටර්ස් එක මම හිතන්නේ දැන් මේ වෙලාවේ AC එකත් එක්කම කූල් ලෙවල් එකේ තියෙන කිසිම විදිහකින් දැනීමක් නැහැ මේ වයර්ස් ගත්තොත් ඒව සාමාන්‍ය චූට්ටක් හිට් වෙලා තියෙන්නේ මෙතන ගිනි ගනිද්ද නැහැ තව ටිකක් වෙලා යනකොට right එහෙනම් මම පවර් ඔන් කරලා ඔෆ් කරලා වෙන්නන්න නැවත පාරක් අප් බලමු කරන්ට් එක ටක් ගාලා ලෝඩ් වෙනවද කියලා right ප්‍රශ්නයක් නැහැ තිබ්බ ගන්නටම ලෝඩ් වෙනවා පවර් සප්ලයි එක ෆේල් කරන්න බෑ ඒකෙන් අපිට කියන්න තියෙන එක දැන් ඊළඟට මම යන්නත් දන්නේ ඔසිලොස්කෝප් එකේ එක බලන්න මේ වෙලාවේදී කොහොමද ලෝඩ් එක අදිනකොට මෙතන ටර්මිනල්ස් වල වේව් ෆෝමැට් එක කොහොමද කෙලින්ම හොඳ ස්ට්‍රේට් DC එකක් යනවද නැත්නම් රිපල්ස් තියනවද මොනවද තියෙන්නේ ලෝඩ් රෙගුලේෂන් එක කොහොමද කියන එක පොඩ්ඩක් බලා ගන්න පෝස් කරන්න හරි right ඔන්න ඔසිලොස්කෝප් එක ඔන් කරනවා තාම මම පවර් සප්ලයි එක ඔන් කරේ නැහැ කොන්වින් පවතිනවා අපි දීලා බලමු ඇටනේෂන් ප්‍රොබ් එකේ මම ඇටනේට් කරලා නැහැ ওই තියෙන විදිහටම දීලා බලන්න හදන්නේ හරි ඒ විදිහට ඇවිල්ලා තියෙනවා මම ඔන් කරනවා right හරි අපි ඔටෝ සෙට් දීලා බලමු මොකක්ද අපිට පේන්නේ කියන එක right ඔයගොල්ලන් පේනද බොහොම ක්ලීන් නයිස් DC level එකක් යනවා නේද කිසිම විදියක noise එකක් ඇත්තේ නැහැ right මම කොයිතරම් ස්මූත්ද කියලා ලස්සන ක්ලීන් DC එකක් යන අතර මම නම් කිසිම විදිහකින් අවුලක් තේරෙන්නේ නැහැ ටයිමින් ඇනස්මන්ට් එක right දැන් කයින්ට වඩා පොඩ්ඩක් කරලා ඇසල නොයිස් එක අපිට වැටුණා අපි ටයිම් ස්කේල් එක ටිකක් ගත්තොත් අපිට මේ විදිහට බලන්න පුළුවන් right
රයිට් මේ වගේ නොයිස් එකක් පේනවා. නොයිස් ලෙවල් එක සාමාන්‍යයෙන් ගොඩක් කියන්නේ ඉෂුව එකක් තියෙන නොයිස් ලෙවල් එකක් නෙවෙයි. Okay, loose connection එක. අපි නැවත ඔටෝ සෙට් දීලා බලමු. right. දැන් මම ගන්න හදන්නේ මේ noise level එක කොච්චරද කියලා measure කරන්න. අපි බලමු අපිට හානිදායක noise level එකක මේක තියනවාද කියන එක බලන්න. measurement එක නම් අපි අයින් කරගත්තා. ඒක අපිට 24 volt අපි දෙන්න බලන්න. active voltage එක කියලා photo set කියලා බලමු අපහු. right කොහොම ඒක ලොකු noise එකක් අපි නෑ ඇත්තටම මේ level වලට. මම ඉස්සෙල්ලා measurement එක අයින් කරලා අඩු voltage එක ගන්නවලු බලන්න. 22 auto set එක. right කියන්නේ ලොකු ඉෂුව එකක් කියන්නේ නැහැ ඒ වෙලාවට. මේ වගේ noise එකක් තිබුණා දැන් short noise එකක් වගේ නෙමෙයි අතර මේක. cable noise එකක් නේ. right මේකට අපිට දැන් ලොකුම noise එක මම මේක stop mode එකට දාලා අපි මේකේ බැලුවොත් එහෙම මේක නෑ ලොකුම peak එක තියෙන්නේ. අපි මේක measurement එක ගත්තොත් එහෙනම් අපිට roughly කොච්චරක් එනවද කියලා බලන්න පුළුවන්. මට එන්නේ 6 to 4 millivolts. ඒ කියන්නේ 0.6 volt වගේ overshoot එකක් තමයි තියෙන්නේ. 500 millivolts. හැබැයි මේ රෙගියුලේෂන් එකේදී අපි මේ වෙලාවේ 4.3 amps අදිනවා. ලොකු ඉෂුව එකක් නැහැ. 0.6 volt. තව අඩුවෙන් පුළුවන් නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ. තව අඩුවෙන් තිබ්බොත් හොඳයි. මොකද හොඳ රෙගියුලේෂන් එක නම් ඇත්තටම මේ වෝල්ටේජ් වලදී මෙච්චර ලෝඩ් කරනකොට ඩෙෆිනිට්ලි මිලිවෝල්ට් 50ක් වගේවත් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් මදි නැත්තම් 60ක් 50ක් වගේ නම් ඩීසන්ට් ගානක්. right तो අඩුවෙන් අඩුවෙන් noise එක මම හිතන්නේ වාරේ වැඩි වෙනවා ඇති. no ඒත් අපිට ඒත් ඊට වඩා අඩු ගානක් තමයි noise එක ලොකුවට පේන්නේ නැහැ එහෙම. නෑ මොකද ඒ ගානම තමයි සාමාන්‍යක noise එක තමයි පේන්නේ. අපි load එක disconnect කරොත් එහෙම load එක disconnect කරොත් alright මේ වෙලාවෙදී අපි load එක disconnect කරනවා කියලා මේක disconnect කරනවා. that is the best option. දැන් මම ඔන්න power connector එක connect කරලා බලනවා කොහොමද කියලා. මේ වෙලාවට නම් කොහොමද බොහොම nice එකට තියෙන්න ඕනේ. ඒක කිසිම load එකක් අදින්න නැති නිසා. right ඒත් ඒත් එක ගන්න තමයි යන්නේ. රිපීට් එකක් කියන්නේ. ඒක කොහොමද ඒ noise එකම තමයි current එක load කළා කියන එක නෙමෙයි noise එක generate වෙන්නේ. right. තව ටිකක් හදන්න තිබ්බා කියලා හිතුණා. මේකක කියන ලොකු ඉෂුව එකක් නැහැ. යා මිලිවෝල්ට් 720ක නේද නේ 672ක් වගේ මිලිවෝල්ට් රිපල් එකක් යනවා මේන් DC එකත් එක්ක. ඒ දේවල් තමයි තියෙන්නේ. මේකේ තියෙන වැලියු එක මේකෙත් පෙන්නනවා. ඒ වෙන ඉෂුව එකක් නැහැ. right ඉතින් ඕවරෝල් ගත්තට පස්සේ
නයිස් පවර් සප්ලයි එකක් ඇත්තටම කිසිම විදිහක හීට් එකක් නෑ ඇත්තටම කොහෙත්ම හීට් වෙන්නේ නෑ දැන් හින්දා නම් කොහොමත්ම හීට් වෙලා නෑ ඊළඟ අපිට යන්න තියෙනවා TW වීඩියෝට ඉතින් අපි TW වීඩියෝත් බලමු ඇත්තට මොනවා කියන එක මේකේ තියෙන එක බසර් මොඩ් එකක් නැති එක විතරයි මට දැනට මේකේ පේන ලොකුම ඉෂුව එක නැත්තම් නම් වෙන කිසි ප්‍රශ්නයක් නෑ හෙවි වැඩ කර ගන්න පුළුවන් ෂෝක් පවර් සප්ලයි එකක් 16000 16000කට වටිනවා සෑහෙන්න ඔයාලට බලන්න පුළුවන් හරි කට් කරලා